ආයිපුවන් සුබ දවසක් ඔබට. මිනිස්සු හරියට මල් වගේ. එක එක විදිහයි. මල් තියෙනවා සමහර මල් හරි සුවඳයි. සමහර මල් හරි ලස්සනයි. තවත් සමහර මල් තියෙනවා සුවඳකුත් නැහැ. ඒ හැටි ලස්සනකුත් නැහැ. තව සමහර මල් තියෙනවා හරිම ලස්සනයි ඒ වුණාට කිසිම සුවඳක් නැහැ. සමහර මල් තියෙනවා ඒවයේ සුවඳ වැඩිකමට අපිට ඒක නිකන් දුර්ගන්ධයක් වගේ දැනෙනවා. මිනිස්සුත් එහෙමයි කියලා කිව්වේ සමහර මිනිස්සුත් ওই මල් වාගේ හරි සුවඳයි ඒ ගුණ යහපත්කම් මතෙන්. ඒ වගේම සමහර මිනිස්සු දැක්කහම හරි ප්‍රියකරයි. හැබැයි අර මල් වාගේ ඒවයි කිසිම සුවඳක් නැහැ. සුවඳ කියන එක අර්ථ ගන්නවන්න අදහස් කළේ මේ මනුස්සකම සහ ගුණ යහපත්කම් එක. ඔබට ආරාධනා කරනවා සුවඳ හමන ලස්සන මලක් වගේ හැමදාමත් තමන්ට වටපිටාවට හරිම ප්‍රබෝධවත්ව ඉන්න පුළුවන් විදිහට ආකල්ප වගා කරගෙන බොහොම ලස්සනට ජීවත් වෙන්න ඔබේ සිතිවිලි හුරු කරගන්න හැඩ කරගන්න කියලා. ජීවිතාර්ථ දවස් 5ත් එහෙමයි. අපි මේ විදිහට ජීවිතාර්ථ වැඩසටහන ඔබට සමීප කරද්දී දවසින් දවස වෙනස් දැනුමක් ඔබට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඔබේ ජීවත් වීම සරල කරાવી පහසු කරાવી. ඒ අපේක්ෂාවෙන්ම අදත් අපි ඊටම වැදගත් මාතෘකාවකින් මෙලෙස ඔබව හමු වෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරීතුමා ගීතානි සමරසිංහ මහත්මිය ආයිබෝන් බොහොම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝන්. දැන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය. මේ ආයතනය පිළිබඳව අපි හොඳට අහලා තියෙනවා නේ? හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු සහ පුහුණු කිරීමේ ආයතනය කියලා කිව්වහම මේ ආයතනය පිළිබඳව අපි අහලා තියෙනවා. හැබැයි එහි කාර්යභාරය නැත්නම් මොනවද මේ ආයතනයෙන් කරන්නේ කියලා ලොකු අවබෝධයක් අපිට නැහැ. එතකොට ඒ අවබෝධය ලබා ගනිමින් මෙහි කාර්යභාරය පිළිබඳව අපි ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගීතානි සමරසිංහ මහත්මිය ඇත්තටම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය කියන්නේ මොකක්ද? ඔව් දිනුෂා, ඇත්තටම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ පුහුණු කිරීමේ ආයතනය පිළිබඳවත් ඒකෙන් කරන කාර්යභාරය පිළිබඳවත් හුඟක් ග්‍රාමීය ගොවි ජනතාව නම් හුඟක් දුරට දන්නවා. අපි වුන් සමග ඊටාම සමීපව කටයුතු කරනවා. ඒත් බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස කෙටියෙන්ම කියනවා නම් අපි ප්‍රධාන වශයෙන්ම අපේ ආයතනයෙන් කෙරෙන්නේ ආහාර භෝග වගාව සහ ඊට සම්බන්ධ ගොවි ප්‍රජාව සමග සමාජ ආර්ථික ගැටලු සහ ඔවුන්ගේ සමාජ ආර්ථික මට්ටම ඉහළ නංවන්න ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවශ්‍ය පර්යේෂණ හා පුහුණු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තමයි ප්‍රධාන වශයෙන් අපේ ආයතනය මගින් කරන්නේ. මේක මේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක්. 1972 අංක 5 දරන ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ පනත මගින් තමයි පිහිටුවල තියෙන්නේ. සමාජ ආර්ථික පර්යේෂණ කරලා ප්‍රතිපත්ති තීරණ ගන්න අවශ්‍ය තැන්වලට අවශ්‍ය කරන තොරතුරු ටික සම්පාදනය කිරීම තමයි සරලව කිව්වොත් මේ ආයතනයෙන් ඉටු වෙන්නේ. හරියටම හරි දිනේෂා. බොහොම කෙටියෙන් කිව්වොත් ඒක තමයි අපේ ප්‍රධානම කාර්යභාරය වෙන්නේ. හොඳයි. දැන් සමාජ ආර්ථික පර්යේෂණ කිව්වහම පුළුල් මාතෘකාවක්. මේක අපි කතා කරන මේ වචන තුනට සීමා වුණාට මේකේ තියෙන මේක මේ ප්‍රායෝගිකව බිම් මට්ටමට ගිහිල්ලා කරන්න කටයුතු කිරීම ඇතුලේ අපිට පේනවා ටිකක් සංකීර්ණ භාවයක්. කොහොමද මේ කටයුතු කෙරෙන්නේ? ඔව් දිනුෂා, මේ කාර්ය සාර්ථකව ඉෂ්ට කරගන්න අපේ ආයතනය ඇතුලේ ප්‍රධාන වශයෙන් පර්යේෂණ කටයුතු සඳහා අංශ 3ක් විදිහට සංවිධානය වෙලා තියෙනවා. එකක් තමයි කෘෂි පාරිසරික හා ජල සම්පත් කළමනාකරණ අංශය, ජල සම්පත් අධ්‍යයන අංශය, තවත් එකක් ග්‍රාමීය සංවර්ධන අංශය, ආහාර පද්ධති සහ වෙළඳපොළ මිල තොරතුරු පිළිබඳ අංශයක් තියෙනවා. ඊට අමතරව මේ අධ්‍යයන පර්යේෂණ අධ්‍යයන වලින් සොයා ගන්නා තොරතුරු බෙදා හැරීම සඳහා අවශ්‍ය පාර්ශවකරුවන් වෙත බෙදා හැරීම සඳහා සංනිවේදන අංශයක් තියෙනවා. ඊටත් අමතරව අවශ්‍ය පුහුණු කටයුතු සහ අධ්‍යාපන
කටයුතු අවශ්‍යතා සපුරාලීම සඳහා අධ්‍යාපන හා පුහුණු කිරීම අංශයකුත් තියෙනවා. ඒ අනුව තමයි අපේ ආයතනයේ ඇතුලේ මේ කටයුතු සංවිධානය වෙලා තියෙන්නේ. හොඳයි. ඔබතුමිය සාමාන්‍යයෙන් මේ ආයතනයේ කෘෂි පාරිසරික සහ ජල සම්පත් අධ්‍යයනාංශයේ තමයි කටයුතු කරන්නේ. ඉතින් දැන් ඒක ටිකක් බැරෑරුම් අංශයක්. මොකද දැන් පාරිසරික විපර්යාස පිළිබඳව අපි කතා කරනද මේ ගෝලීය උණුසුම වැඩිවීම සහ මේක ඍජුවම අපේ කෘෂි කර්මාන්තයට බලපානවා. දැන් ගීතානි සමරසිංහ මහත්මිය අපි හැමෝම හොඳටම දන්න කාරණාවක් තමයි එදා අපේ මුතුන් මිත්තෝ ඔරලෝසුවේ වෙලාව බලලා කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය අහලා පොතපතේ කරුණු එකතු කරගෙන නෙමෙයි අපේ කෘෂි කර්මාන්තය කළේ. ඒ අයට හොඳ දැනුමක් තිබුණා. හුලගහමන දිශාව බලලා ගහක දැල්ලක් ලියලන දිශාව ක්‍රමය බලලා එතකොට වැස්ස වැටෙන පරිමාව දිහා බලලා කුරුල්ලෙක් හඬන පියාසර කරන විදිහ බලලා තමන්ගේ වගා කටයුතු කොහොමද කරන්න ඕනි කියන නිර්ණය ඇති කර ගැනීමේ පුදුමාකාර ඉවක් හැකියාවක් තිබුණා. හැබැයි නූතන මේ කෘෂි කර්මාන්තයට එනකොට මේක හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා. අපි අර තොරතුරු දත්ත සහ sannivedanayන් මත පදනම් වෙලා අපි අපේ වැඩ කටයුතු කරනවා. දැන් මේ ගොවි කටයුතු නැත්නම් කෘෂි කාර්මික කටයුතු වලදී මේ දේශගුණික විපර්යාස කියන දේ ප්‍රබලව බලපානවා. මේ කාරණා ඔබතුමියගෙන් අපි කැමති මේ කාරණා පිළිබඳව යම් විග්‍රහ කිරීමක් ලබා ගන්න. ඔව්. උදිනේශ දැන් දේශගුණික විපර්යාස කියලා ගත්තොත් ඒක මිතා කෙටි කාලයක් තුළ ඇතිවෙච්ච වෙනස්කමක් නෙමෙයි. දශක ගණනාවක් තිස්සේ මේ උෂ්ණත්වය වර්ෂාපතනය වැනි කාලගුණික දේශගුණික තත්වයන් වල කාලගුණය කියලා කියන්නේ ඉතා කෙටි කාලයකදී වායුගෝලීය ස්වභාවයනේ යම් කෙටි ප්‍රදේශයකට අදාළ වෙන පරිදි ඒ දේශගුණය කියලා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ විශාල ප්‍රදේශයකට අපි පරිසරික තත්ත්වය ගැන අදහස් ප්‍රකාශ කරනකොට තමයි අපි දේශගුණය ගැන කතා කරන්නේ. ඉතින් දැන් පහුගිය දශක ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් වෙනස් වෙලා ඇවිල්ලා මේ වෙන විට සාමාන්‍යයෙන් අපිට එදිනදා ජීවිතයේදී කරන හැම කටයුතු වලදීම අපිට අත්දකින්න ලැබෙනවා දේශගුණික විපර්යාසයන් වලට ලක් වෙලා තියෙනවා. අපි ඒකේ අනිසි විපාක විඳිමින් ඉන්නවා. ඉතින් කොහොමත් මිනිසා ඕනම ජීවියෙක් පාරිසරයත් එක්ක හැම අංශයෙන්ම බැඳිලා තියෙන නිසා අපිට කෘෂි කර්මාන්තයේ සෞඛ්‍ය එදිනෙදා ජීවිතයේ තියෙන හැම අංශයක්ම මේ දේශගුණ විපර්යාස වල බලපෑමට ලක් වෙලා තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් බැලුවොත් කෘෂි කර්මාන්තය දැන් කෘෂි කර්මාන්තයට ප්‍රධානම බලපාන වර්ෂාපතනය, උෂ්ණත්වය, පස ඒ හැම දෙයක්ම මේ දේශගුණික විපර්යාස වල බලපෑමට ලක් වෙලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ආහාර නිෂ්පාදනයේ භෝග වගාව එහි බලපෑමට ලක් වෙනවා. ඉතින් අපි බැලුවොත් මේ කාලය අනුව වෙනදා නම් වැස්ස අර දිනුෂා කලින් හරියටම කිව්වත් වාගේ අපිට හොඳ අවබෝධයක් තිබුණා මෙන්න මේ කාලෙට වැස්ස පටන් ගන්නවා මේ කාලේ වෙනකන් මේ වැස්ස පවතිනවා මේ මෙච්චර ප්‍රමාණයක් වැසි ජලය අපිට ලැබෙනවා මේ වැස්ස මේ කාලෙට නතර වෙනවා ඒ වගේ අපිට හොඳ අවබෝධයක් තිබුණා. දැන් මේ දේශගුණික විපර්යාස වල ප්‍රතිඵලයක් විදිහට ඒක අර මේ පුරෝකථනය කිරීම මේ අපි වෙනදා වගේ හරිම නිශ්චිතව කරන්න හැකියාවක් නැති වෙලා තියෙනවා. මොකද වෙනදා වැස්ස පටන් ගන්න කාලෙට නෙමේ වහින්න පටන් ගන්නෙ. ඊළඟට ඉතා කෙටි කාලයකදී ලොකු වෙනදට වඩා ලොකු වර්ෂාපතනයක් පොළවට ලැබෙනවා. එතකොට අර වැඩි තීව්‍රතාවයකින් වැස්ස වැටෙනකොට පස සෝදා යාමට ලක් වෙනවා. භෝග වගාවන්ට හානි වෙනවා. එක භෝගයේ තියෙන වර්ධක අවධිය අනුව ලැබිය යුතු වර්ෂාපතන ප්‍රමාණය වෙනස් වෙනවානේ. ඉතින් එතකොට ඒවයි මේ අස්වැන්නට ඒවා බලපානවා. ඒ වගේ ඒ විදිහටම තමයි උෂ්ණත්වය බැලුවොත්. උෂ්ණත්වයේ පාරිසරික උෂ්ණත්වයත් ක්‍රමයෙන් වැඩි වෙගෙන ගිහිල්ලා දැන් ඒක අර ප්‍රශස්ත මට්ටමට වඩා ගියාට පස්සේ ඒවා භෝග වගාවට මේ අහිතකර විදිහට බලපානවා. විශේෂයෙන්ම අපේ ප්‍රධාන ආහාරය වන වී වගාවෙත් දැන් අර ධාන්‍ය ඇටය පිරෙන ප්‍රමාණයට අහිතකර ලෙස බලපානවා උෂ්ණත්වයේ ක්‍රමයෙන් වැඩි වෙගෙන යෑම. ඒ වගේම තමයි දැන් වර්ෂාපතනය ගැන අපි කලින් කතා කරා වෙනදා වගේ නෙමෙයි අර වැස්ස ඉතා කෙටි කාලයකදී මුළු වර්ෂාපතනයම ලැබෙනවා. හැබැයි වසරක වගේ කාල සීමාවක් ගැන අපි සලකලා බැලුවම වැහි රහිත දින ගාන dry days කියලා කියනවා. අවුරුද්දකදී ඒ දවස් ගාන එන්න වැඩි වෙලා. එතකොට ඒ කියන්නේ නියං කාල වැඩි වෙලා. යන්නේ ඒවා තමයි අපිට ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය වෙන කාරණා වෙන්නේ.
ඉතින් මේ උෂ්ණත්ව සහ වර්ෂාපතනයන්ගේ වෙනස්කම් වලින් අපේ භෝගවලට රෝග සාධන රෝග සහ පලිබෝධක හානි ඒවයි ස්වභාවය වෙනස් වෙනවා. අස්වැන්න වෙනස් වෙනවා. ඊළඟට මේ පොහොර අවශෝෂණය කර ගැනීමේ හැකියාවල් පසේ ස්වභාවය වෙනස් වීම නිසා ඒවත් වෙනස් වෙනවා. ඒ වගේ අර එක ආකාරයකින් නෙවෙයි නිකන් මුළු පද්ධතියම සමතුලිතතාවය මගහැරිලා නිකන් අස්ථාවර වීමක් වෙලා තියෙනවා. සමස්තයක් විදිහට සලකලා ගත්තොත් අපිට එහෙම දෙයක් නිරීක්ෂණය වෙනවා. හොඳයි. ඒක ඉතින් ඊතරම් හොඳ සුබදායක සහ මේ පහසු ක්‍රමයක් නෙමෙයි කියන එක අපිට ඔය කරුණු කාරණා සහ සමාජයේ දිහා දැන් මේ පවතින කෘෂි ආර්ථික රටාව ඇතුලේ අපිට අවබෝධ වෙන දෙයක් සමරසිංහ මහත්මිය. දැන් ආදරණීය මිතුරනි අපි දන්නවා මේ ඉස්සර අපේ කුඹුරක් සාමාන්‍යයෙන් අස්වද්දන්න කලින් ගොයම් පැල ටික සිටවන්න කලින් අපි මුතුන් මිත්තන්ට හොඳ අවබෝධයක් තිබුණා මේක පැල ටික හිටවලා ඒක මුල් ටික ඇදගන්න එතකොට බණ්ඩි ගොයමට කිරි වැදෙනකොට මෙන්න මේ වැස්ස අවුව මේ ප්‍රමාණයට එන්න ඊළඟට පැහෙන මෝරණ අස්වැන්න නෙලා ගන්න මොන පාරිසරික තත්වයක්ද තියෙන්නේ කියලා. හැබැයි දැන් මේ සියල්ල වෙනස් වෙලා තියෙනවා. සමහර වෙලාවට අපි කුඹුරේ පැල ටික හිටවපු ගමන් දෙගොඩ තලා යන්න මොර සූරණ වැස්ස වැටෙනවා. ඊට පස්සේ අපි ගොවි මහත්තුරු කම්බුල් දෙකේ අත තියාගෙන අහස දිහා බලාගෙන ඉන්නවා. වෙච්ච හානියම එපමණයි කියන්න බෑ. කුඹුරේ අස්වැන්න නෙරලා ගෙට ගන්න හදනකොටම මහා වැස්සක් වැටිලා කුඹුරේම අර ගොයම් ටික පැලවෙන තත්වයට පත් වෙනවා. ඇත්තටම කෘෂි කර්මාන්තයට මේ දේශගුණයත් ඒ තරම්ම ආශිර්වාද නොකරන කාලවකවානුවක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඇත්තටම මේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ සහ පුහුණු කිරීමේ ආයතනයෙන් මෙන්න මේ දත්ත සම්පාදනය කරලා යම් අවබෝධයක් ගොවින්ට ලබා දෙනවා. මෙන්න මේ කාලවකවානුවල මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ඒකට අපි මේ වගේ සූදානමක් තියෙන්න ඕනේ කියලා. අපි මේ කාරණාව තව ටිකක් වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන ආදරණීය මිත්‍රනි. දැන් කෙටි විරාමයක් ලබා ගමු. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ සහ පුහුණු කිරීමේ ආයතනය 4 දිබ්බාගෙට විහිදිච්ච අංශ ගණනාවක් එක තැනට එකතු කරලා යම් ආකාරයක රටේ කෘෂි කර්මාන්තයට සාධනීය මෙහෙවරක් ඉටු කරන ආයතනයක් විදිහට අපි මේ ආයතනය පිළිබඳව කතා කරනවා. ආදරණීය මිතුරනි දැන් මේ කෘෂි කර්මාන්තයේ වගා කටයුතු ගැන කතා කරනකොට ඔබටත් යම් අවබෝධයක් ලැබෙනවා ඇති. අපේ ගොවියෝ නිතර මැසිවිලි නගන කාරණාවක් තමයි මේ මල් ටික හැදීගෙන එනකොට මහා වැස්සක් ඇදලා ඔක්කොම ගියා. ඊට පස්සේ ඉතින් කොහොමද පළදාවන ආහාර අර්බුදයකට අපි මුහුණ දෙනවා. මේ කරුණු ටික හරියට ග්‍රහණය කරගෙන අවශ්‍ය කරන තොරතුරු ටික අදාළ අංශවලට යොමු කරවීම ඔබතුමියගේ ආයතනයෙන් කරනවා. මේක බහරදෝර කාර්යයක්. ඒක ලේසි පහසු නෑ. කොහොමද මේ කාරණාව ඉටු වෙන්නේ? ඔව් මෙහෙමයි දිනෝෂ දැන් මේක ඇත්තටම එක පාර්ශවයකට තනියෙන් මුහුණ දෙන්න පුළුවන් තත්වයක් නෙමෙයි. ඉතින් මේකේ කෘෂි කර්මාන්තයේ පැත්ත බැලුවොත් ප්‍රධාන වශයෙන්ම මේ අපේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඒ කෘෂි කර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂි කර්ම අමාත්‍යාංශයේ යටතේ පවතින අනිත් ආයතන. ඒ සියල්ලම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් මේකෙදි විශාල කාර්යභාරයක් කරනවා. අපට අවශ්‍ය ඉදිරි වගා කන්න සඳහා අවශ්‍ය කරන පුරෝකතන ලබා දීලා අදාළ පාර්ශවයන් දැනුවත් කරනවා. ඒ ලබා ගන්න තොරතුරු අධ්‍යයනය කරලා කෘෂි කර්ම දෙපාර්තමේන්තුව නිකුත් කරනවා මේ ඇඩ්වයිසරි එකක්. එහෙම නැත්නම් ඉදිරි උපදෙස් මාලාවක් නිකුත් කරනවා. ඒවා කෘෂි කර්ම උපදේශක මහත්වරුන් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අදාළ ගොවි සංවිධානවලටත් අවශ්‍ය අනිත් පාර්ශවකරුවන් වෙතටත් නිකුත් කරනවා. ඒ අනුව ඉදිරි වගා කන්නේ කටයුතු කොයි වෙලාවෙ ආරම්භ කරන්න ඕනද, මේ කොයි වෙලාවටද බිම් සැකැස්ම කරලා ඉවර වෙන්න ඕන, ඒ වගේ අවශ්‍ය හුඟක් උපදෙස් මාලාවක් ඒකෙන් මගින් ලබා දෙනවා. එතකොට අපිට පුළුවන් මේ අර සමහර දේශගුණික විපර්යාසවල සමහර බලපෑම් අපේ පාලනයෙන් තොරයි. ඒත් අපිට
පුළුවන් තරම් දුරට ඒකේ අනිසි බලපෑම් අවම කරගෙන අපේ වගා කටයුතු සාර්ථක කරගන්න අර පුරෝකථන සහ ලබා දෙන උපදෙස් මාලාවන් හරියටම පිළිපැදීමෙන් හුඟක් දුරට ඒ අපේ කටයුතු සාර්ථකව ඉෂ්ට කරගන්න හැකියාව ලැබෙනවා. ඒකෙදි අපේ හෙක්ටර් කොබ්බෑක් කඩුව ගොවි කටයුතු පරීක්ෂණ ආයතනයේ විදිහට නිතරම බිම් මට්ටමට ගිහිලා ශේෂ්ත්‍ර මට්ටමට ගිහිලා ගොවීන් සමගත් ශේෂ්ත්‍ර මට්ටමේ නිලධාරීන් සමගත් කටයුතු කරන ආයතනයක්. ඉතින් මේ ඒ වගේම රජයේ මම කලින් සඳහන් කළා වගේ ගෝජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය ඒ සෑම ආයතන සමගම අපි ඉතා ළඟින් වැඩ කරනවා. එතකොට මේ සම්බන්ධයෙන් ගන්න තීන්දුව තීරණ ක්‍රමෝපායන් පිළිබඳව අපි නිරන්තරයෙන්ම දැනුවත් වෙනවා. එතකොට අපිත් අදාළ පාර්ශවයන්ට ගොවි බිමේ තියෙන ගැටලු වගේම ඒ සම්බන්ධයෙන් කළ යුතු සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ගොවි ප්‍රජාව දැනුවත් කිරීම සහ ශේෂ්ත්‍ර මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීම සහ අවශ්‍ය පර්යේෂණ කටයුතු සමාජ ආර්ථික ශේෂ්ත්‍රවලින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පර්යේෂණ කටයුතු වල අපේ ආයතනයේ නියත වෙනවා. ඔව් ඔබතුමියගේ මේ කරුණු පැහැදිලි කිරීම ඇතුළේ ගැටලු කිහිපයක්ම මතුවනා. ඇත්තටම දැන් මේ කියන දේවල් මේ ආයතන කිහිපයක එකමුතුවෙන් කරන මේ අවසාන ප්‍රතිඵලය බිම් මට්ටමට නැත්නම් ගොවි ජනතාවට බලාපොරොත්තු වෙන මට්ටමෙන්ම සමීප වෙනවද කියන කාරණාව. ඔව් සෑහෙන දුරට ඒ සඳහා ඇත්තටම මම කලින් සඳහන් කළා වගේ රජයේ ආයතන මම නම් සඳහන් කළ ආයතන දැනුවත් කිරීම කරනවා. දැනුවත් කිරීම සඳහාත් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලිනුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක මහතුරුන් අතුලිනුත් ඒ වගේම අපේ ආයතනයේ තුලිනුත් එහෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. දැන් අපේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පරීක්ෂණ ආයතනයේ සැලකුවොත් ඒක පිහිටලා තියෙන ඔයගලන් දන්නවා ඇති කොළඹ හතේ විජේරාම මාවතේ. එහෙම තිබුණාට අපේට පහසුකම් තියෙනවා ශේෂ්ත්‍ර මට්ටමේ නිලධාරීන් ඉඳලා ජාත්‍යන්තර සම්මුළු සම්මන්ත්‍රණ පවත්වීමට තරම් අවශ්‍ය සම්මන්ත්‍රණ පහසුකම්, පුහුණු සැසිවාර පැවැත්වීමේ පහසුකම්, අපිට නේවාසික පුහුණුව ලබා දීමට නේවාසිකාගාරයක් සමග පහසුකම් පවා අපිට මෙහි තියෙනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවලට ගිහිල්ලා ඔවුන්ගේ ප්‍රදේශවලම අවශ්‍ය පුහුණු කටයුතු පවත්වන්නත් ඒවා තමයි අපි හුඟක් දුරටම ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපි හුඟක් මේ ওই රජයේ අනිකුත් මීට සම්බන්ධ ආයතනත් එක්ක එකතු වෙලත් අපේ ආයතනය වෙන වෙනමත් සෑහෙන දුරට මේ අලුත් තොරතුරු ගොවි ජනතාවට ළඟා කරලා දෙන්න පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මම හිතනවා බොහෝ දුරට සාර්ථකයි කියලා. හොඳයි. දැන් අපිට සාමාන්‍යයෙන් පේන මට්ටම නැත්නම් ඇහෙන මට්ටම දැනෙන සීමාව ඇතුලේ ඉඳලා අපිට යම් යම් දේ කතා කරන්න පුළුවන්. හැබැයි ඔබතුමියලගේ පාර්ශවය කතා කළාම නැත්නම් ඔබතුමියලගේ වෘත්තීය ස්වභාවය මේ ආයතනයේ ඉදිරියට කාර්යභාරය පිළිබඳව කතා කළාම බිම් මට්ටමට ගිහිල්ලා ඒ ගොවියාගේ පිය සටහන් මත පිය සටහන් තබමින් ඒ අයගේ මුහුණට මුහුණේ ඒ අයගේ කඳුල දුක මේ සියලු දේට සංවේදී වෙමින් ඒවා හරියට අඳුනා ගන්නමින් තමයි ඔබතුමියලා තීන්දුව తీරන ගන්න පාර්ශවයන්ට යොමු කරන්නේ. ඇත්තටම මේ වෙනකොට අපේ රටේ ගොවි ජනතාවට මොනවද තියෙන ප්‍රශ්න? මම කියන්නේ මේ රසායනික පොහොර කාබනික පොහොර නෙමෙයි. ඒක මේ ඊයේ පෙරේදාවෙනේ දීර්ඝ කාලීන විතර මේ පාරිසරික විපර්යාස මේවත් එක්ක තියෙන ගැටලු මොනවද? ඔව් දිනේෂා දැන් ගොවි ජනතාවට තියෙන ගැටලු කිව්වොත් අපිට විවිධ පැති කඩවල වලින් බලන්න පුළුවන්. ප්‍රධානයෙන් බැලුවොත් තමන්ගේ නිෂ්පාදන වලට හරි මිලක් ලබා ගන්න එක, ඊළඟට වනසත්ව හානි, ඊළඟට මේ දේශගුණික විපර්යාස නිසා වගාවක් සාර්ථකව කටයුතු කරගෙන යන එක, වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන එක, සීමිත සම්පත් දැන් අපි හිතමු ජලය කියලා. සීමිත සම්පත් අපි කොහොමද මේ වැඩිවන ජනගහනය සහ වැඩිවන ජල අවශ්‍යතා වල පාර්ශවකරුවන් අතර කොහොමද අපි මේක බෙදාගන්නේ? ඒ වගේ විවිධ මානයන්ගෙන් අපිට ගැටලු මේ ගොවි ප්‍රජාව මුහුණ දෙන ගැටලු ගැන බැලුවොත් කතා කරන්න පුළුවන්. හොඳයි. දැන් ඇත්තටම දැන් මේ ප්‍රශ්න ගැටලු අඳුනාගෙන ඒ අදාළ පාර්ශවයන්ට යොමු කිරීමේදී ඒවට විසඳුම් ලැබෙනවද? ඔව් දිනුෂා දැන් අපි හිතමු දැන් ජල සීමිත අපි ජල සම්පත ගැන සලකලා බලමු. දැන් සීමිත ජල ප්‍රමාණයකින් අපි කොහොමද වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්නේ? එතකොට අපිට වගා කරන්න පුළුවන්
භූමි ප්‍රමාණයත් සීමිතයි. ජලයත් සීමිතයි. එහෙමනම් අපි ජලය භාවිතය මේ වෙනදට වඩා කාර්යක්ෂම කරන්න ඕන. එහෙමනම් මොනවද කාර්යක්ෂම ජල භාවිතයට තියෙන විසඳුම්? ප්‍රධානම මේ වෙනකොට හඳුනාගෙන තියෙන විදිහට මේ ශුද්ධ ජල සම්පාදනය, කියන්නේ බිඳු ජල හා විසුරුම් ජල සම්පාදනය මේ ප්‍රචලිත කිරීමට අවශ්‍ය පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහ දෙපාර්තමේන්තුවෙන් රජයේ ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් ගන්නවා. දැන් දශක ගණනාවක් තිස්සේ ඒ සඳහා ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් අපේ වගේ ආයතන වලින් ඒ වගේ ව්‍යාපෘතින් සාර්ථකව කරගන්න කොයි වගේ මැදිහත් වීමක් කරන්න ඕනද, මොනවද ඒවා භාවිතයේදී තියෙන ගොවීන් මුහුණ දෙන ගැටලු, ඒ සම්බන්ධයෙන් තියෙන මේ ආධාර කියන්නේ හිතමු මේවා නිෂ්පාදනය මේ රටට ගෙන්නලා ඒවා වෙළඳාම් කටයුතු වල නියුතු වෙන පාර්ශවකරුවන්ට තියෙන ගැටලු මොනවද? අන්න ඒ වගේ දැන් මම ඒක උදාහරණයක් හැටියට කිව්වේ ඒ යම් ගැටලුවක් ගත්තොත් ඒකේ විවිධ මානයන්ගෙන් බලලා එක් එක් පාර්ශවකරුවාට මොන වගේ ගැටලුද තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා යොමු කරලා අපි අදාළ පාර්ශවයන්ගෙන් අමාත්‍යාංශ පැත්තෙන් එහෙම නැත්නම් ඒ තාක්ෂණික ගැටලුවක් නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණ ආයතන තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ සහ වෙනත් රජයේ ඒ භෝග වගාවට අදාළ පරීක්ෂණ ආයතන ඒ අදාළ පාර්ශවකරුවන්ට මේවා යොමු කිරීම මගින් හුඟක් වෙලාවල් වලදී අපිට ඊට සාධනීය පිළිතුරු ලබා ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. හොඳයි. දැන් මේ කරුණු කාරණා මේ විදිහට කතා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ සහ පුහුණු කිරීමේ ආයතනයෙන් කරන්නේ මේ සමාජාර්ථික පරීක්ෂණ කරලා ඒවා මේ ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්න මේසවලට මේ පිටපත්‍රික ලබා දීමද කියලා කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. ඇත්තටම එතනින් එහාට ගිහිල්ලා යම් කාර්යභාරයක් ඒක ඇත්තටම ගැඹුරු කාර්යභාරයක්. ඒක අපිට මතු පිටින් මේ වචනෙන් කියන තරම් ලේසි පහසු වැඩක් නෙමෙයි. ගොවින්ගේ සමහරවිට අඳුනා ගන්න බැරි ප්‍රශ්න පවා ඔබතුමීලාගේ පාර්ශවයෙන් අඳුනා ගන්න සිද්ධ වෙනවා ඇති. දැන් අද මේ කතා කරන මොහොත වෙනකොට අපේ රටේ ගොවි ජනතාවට යම් ආකාරයක ප්‍රශ්න ගැටලු හුඟක් තියෙනවා. ඒවට සාධනීය විසඳුම් ඔබතුමී කියවා වගේ ලබා දෙමින් ඉන්නවා. එක කාරණාවක් තමයි බිම් මට්ටමට එන මේ ගොවි කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්ට ඒ ක්ෂේත්‍රයට අවශ්‍ය කරන ඒ ප්‍රාමාණික දැනුමේ යම් ආකාරයක මේ විචල්්‍යතාවයක් නැත්නම් හරියට ලොකු අවබෝධයක් නැතිකම කියලා වගේ නිකන් ඒ මහත්තයටත් එහෙම ලොකු දැනුමක් නැහැනේ අර ගොවි මහත්තුරුන්ට තියෙන තරම්වත් කියලා එනවා. ඒ නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතුත් මේ ආයතනයේ සිද්ධ වෙනවද? ඔව් දිනේෂ්, අපේ ආයතනයෙන් කියන්නේ හුඟක් කෘෂිකර්මාන්තයේ නිදලා ඉන්න ගොවි ජනතාවට අවශ්‍ය දැනුම සහ දැනුම ලබා දෙන්නත් ඒ වගේම අර වෙන තැනකින් ජනනය වුණු අදාළ ආයතන මගින් ජනනය කළපු දැනුම හා තොරතුරු ඔවුන් වෙත ලබා දෙන්න අවශ්‍ය කරන පුහුණුවක් අප ආයතනයේ ලබා දෙනවා. ඒ කියන්නේ ගොවි ජනතාවටද? ඔව්, ගොවි ජනතාවගෙන් කියන්නේ ගොවි සංවිධානවල නියෝජිතයන්ව පුහුණු කරලා ඔවුන් මාර්ගයෙන් ලබා දෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨ මට්ටමේ නිලධාරීන් පුහුණු කරලා ඔවුන් හරහා ලබා දෙනවා. ඒ වගේ ඔවුන්ව මේ සවි බල ගැන්වීම ඔවුන් මේ නිපුණතාවයේ වර්ධනය කිරීමේ කටයුතු වල අපේ ආයතනයත් පාර්ශවකරුවක් විදිහට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔව්, ඒ අවශ්‍ය කරන තොරතුරු දැනුම සම්පාදනය කිරීමේ කාර්යභාරය. ඉතින් ඇත්තටම මේ සියල්ල සම්පින්ඩණය කරලා ගත්තාම විශාල වැඩ කොටසක් මේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ සහ පුහුණු කිරීමේ ආයතනයෙන් ඉටු වෙනවා. හැබැයි ඒක හරි නිහඬයි. අපි දැන් ඔබතුමී කියවා වගේ කොළඹ 7 විජේරාම පාරේ ටිකක් ඇතුළට යනකොට ওই ආයතනෙ පිහිටලා තියෙනවා. ඒ ආයතනය ඇතුළට ගියාට පස්සේ අපිට හිතෙන්නේ නැහැ මේක මේ කොළඹ 7 තියෙන තැනක් කියලා. මොකද ගහකොළ මේ හැමදේම හරිම ලස්සනට මේ හදලා ලස්සන වටපිටාවක වටේටම කෙසෙල්කන් තියෙනවා. එතකොට පළතුරු ගස් තියෙනවා. ඊටාම අලංකාර මල් පැලෑටි වර්ග මේ සියල්ලංගෙම එතන තියෙනවා හරි ලස්සන ගොවිබිමක් වගේ. කෙනෙකුට එතනින්ම යම් ආකාරයක පූර්වාදර්ශයක් ලබා ගන්න පුළුවන් තම තමන්ගේ කටයුතු ඉටු කිරීමේ කාර්යභාරය තුළ. ඇත්තටම මේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ සහ පුහුණු කිරීමේ ආයතනයෙන් හෙට දවසේ මේ කෘෂිකර්මාන්තය
තත්ත්වයට එන්න පුළුවන් අභියෝග මොනවද? එන්න පුළුවන් බාධක මොනවද? ගොවි ජනතාව මුහුණ දෙන්න පුළුවන් තවත් අසීරු තත්ත්වයන් මොනවද? මෙන්න මෙහිම සැලැස්මක් තියෙනවද? ඒ පිළිබඳව යම් අධ්‍යයනයක් කළා තියෙනවද? අපි ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා කෙටි විරාමයකින් අනතුරුව. කෘෂිකර්මාන්තය කියලා කිව්වහම පුළුල් විෂයක්. සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තය කියන මාතෘකාවත් එක්ක අපිට ඔය වැවිලි භෝග, එතකොට සත්ව පාලනය සහ ආහාර භෝග කියන මේ ක්ෂේත්‍ර තුනම පිළිබඳව කතා කරන්න පුළුවන්. හැබැයි මේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයෙන් ඍජුවම දායකත්වය ලබා දෙන්නේ මේ ආහාර භෝග වගාව සම්බන්ධව. දැන් අද වෙනකොට අපේ රටේ නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ගොඩනැගිලා තියෙනවා. රාජ්‍ය ආයතන ඒ සඳහා පුදුමාකාර උරදීමක් සිද්ධ කරනවා. මේ පැහැදිලිවම ගොවි ජනතාවට තියෙන ප්‍රශ්න ටික ගැටලු ටික හඳුනාගෙන ඊට විසඳුම් හොයන්නේ කොහොමද කියලා මේ රාජතාන්ත්‍රික ඒ කියන්නේ රාජ්‍ය ආයතනවල මැදිහත් වීමත් එක්ක ගොවි ජනතාවට ඒ දැනුම සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමවේදයක්. දැන් මේ මෑත කාලීනව මේ රජයේ අලුත් කෘෂිකර්ම ප්‍රතිපත්තිය ප්‍රකාශය එළි දැක්වුවා. ඒම ඉදිරි කාලයේ ඇතුළත ඉදිරි අනාගතයේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනස්කමුත් සැලකිල්ලට අරගෙන කොහොමද රටේ ආහාර සුරක්ෂිතතාවය තියන්නේ? ඒ වගේම ගොවි ජනතාවගේ සමාජ ආර්ථික මට්ටම ඉහළ තත්වයකට නංවා ගන්නේ කොහොමද කියන ප්‍රධාන අරමුණු ඇතුව තමයි මේ ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේක සාර්ථක කරගන්න මේ හා සම්බන්ධයෙන් කටයුතු කරන සෑම ආයතනයක්ම ඉතාමත්ම සැලසුම් සහගතව ඉදිරියට යන්න සූදානම් වෙනවා. මෙහිදී අපි ප්‍රධාන වශයෙන්ම අපේ ආයතනය සහ ඒ වගේම අපිත් සමග කටයුතු කරන අනෙක් රාජ්‍ය ආයතන එකතු වෙලා මොන වගේද අපේ ඉදිරි අවුරුදු සාමාන්‍යයෙන් තුනක හෝ ඊට ටිකක් එහාට වගේ කාලයක් වෙනකන් අපි කොයි වගේද අපේ පර්යේෂණ කටයුතු සහ පුහුණුවීමේ කටයුතු සැලසුම් කරගන්නේ කියලා ඉතාමත් ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්න සෑම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ වගේම පෞද්ගලික අංශයේ පාර්ශ්ව කාරණාවන්ගෙනුත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු සහ මේ සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව කරුණු එකතු කරගෙන අපේ ඉදිරි පර්යේෂණ පුහුණු සහ වැඩපිළිවෙළවල් සකස් කර ගැනීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. 2022 ලබන වසරේ ඉඳලා ඒ සැලසුම් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම තමයි අපේ දැනට සූදානම. හොඳයි, මේ කොවිඩ් තත්ත්වයක් එක්ක මේක අභියෝගයක් නේ? ඒ අභියෝග ජය ගනිමින් දැනටත් අපි සැලසුම් කරලා තිබුණු මේ වසර සඳහා සැලසුම් කරලා තිබුණු පර්යේෂණ කටයුතු වලට හැකි පමණින් ශ්‍රේෂ්ඨ මට්ටමින් ශ්‍රේෂ්ඨ කටයුතු වලටත් සම්බන්ධ වෙලා ඒ කටයුතු අපි කරගෙන යනවා. සමහර අවස්ථාවලදී අපි ඒ දත්ත රැස් කිරීම සහ අපේ පර්යේෂණ ක්‍රමවේදයන් අවස්ථානුකූලව වෙනස් කරගෙන ඒත් අවශ්‍ය අපේ අවසාන ඉලක්කය හරියට ඉෂ්ට කර ගැනීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අරගෙන යනවා. මහින්ද මේ වර්ෂයේ අවසානයේ අපිට බලාපොරොත්තු වුණු විදිහට සාර්ථකව අපේ ව්‍යාපෘති අධ්‍යයන ව්‍යාපෘති සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. හොඳයි, මේ සියලු කාරණා වලින් අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ ගොවි ජනතාවගේ ආර්ථික සමාජීය තත්ත්වය ඉහළ නැංවීම වගේම අපේ රට කෘෂිකාර්මික පැත්තෙන් පෝෂණය කිරීම. මේක අපි අද වැඩසටහන පුරාම යම් යම් අවස්ථාවල මතක් කළා වගේ වචනයෙන් කියනව තරම් නෙමෙයි. ඒක බිම් මට්ටමට ගිහිල්ලා ගොවි බිමට ගිහිල්ලා කෘෂි බිමක් ඇතුළට බැහැලා වැඩ කරනකොට ඒ එන අභියෝග ටික, ඒ එන ගැටලු ටික, ඒ එන ප්‍රශ්න ටික හරියට කළමනාකරණය කරගන්නවා කියලා කියන්නෙම මේ තියෙන තත්ත්වය ඇතුලේ අතිශය අමාරු තත්ත්වයක්. ඇත්තටම ඔබතුමියන්ගේ ආයතනය දැන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය තුළින්
යම් ආකාරයක දැන් මේ ගොවියන්ගේ සමාජ සුබ සාධනය නැත්නම් ආර්ථික ඉහළ නන්වීම මේ වෙනුවෙන් කරලා තියෙන දායකත්වය ඉතිහාසය දිහා අපස්සට මදක් හැරිලා බැලුවොත් සතුටු වෙන්න පුළුවන්ද? ඔව් දිනුෂා දැන් අපි නාගරික ජනතාව සහ කෘෂිකාර්මික නොවන ජනතාව කොටස් අතරේ සමහර විට නිහඬ බවක් පෙනෙනවා වෙන්න පුළුවන්. ඒ වුණත් අපේ ග්‍රාමීය ගොවි ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල සහ කෘෂිකාර්මික ශාස්ත්‍රයට සම්බන්ධ ආයතන වලදී අපි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ ආපෝණ කිරීමේ ආයතන ඉතාම සමීපව කටයුතු කරන ආයතනයක් නිසා ඔවුන් ඉතාම අපි පිළිබඳව ඉතාම සුබවාදීව ප්‍රතිචාර තමයි අපිට තියෙන්නේ. ඔවුන් ඉතාමත්ම ළඟින් ආශ්‍රය කරන මේ ආයතනයක් අපේ ආයතනය. ඔබතුමිය කියාගෙන ඉද්දී අපට පැහැදිලි වෙනවා දැන් මේ ආර්ථික පරීක්ෂණ පැත්ත ගැන කතා කරනකොට තීන්දුව తీරන ගැනීම කියන කාරණාවත් එක්ක කතා කරනකොට මේ මෙතුවක්කල් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ සහ පුහුණු කිරීමේ ආයතනයෙන් කරපු කාර්යභාරය පිළිබඳ ගොවි ජනතාවගේ විශ්වාසයක් තියෙනවා. ඔව් දිනුෂා. දැන් අපි ගොවි ජනතාවට බලපාන ප්‍රධාන ගැටලුවලදී හැම අවස්ථාවකදීම අපි මැදිහත්කරුවෙක් විදිහට කටයුතු කරලා තියෙනවා ගොවි ජනතාව සහ තීන්දුව తీරන ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ශ්වකරුවන් හරහා. ඒ ප්‍රධානම උදාහරණයක් විදිහට ගත්තොත් මේ ඈත කාලීන උදාහරණයක් අර ප්ලාස්ටික් ක්‍රේට්ස් පාවිච්චි කරලා ආහාර භෝග නිෂ්පාදන වෙළඳපොළට යොමු කිරීමට ගත්තු තීරණය වගේ අවස්ථාවලදී ඒකේ සුබවාදී බොහොම සුබවාදීව ගත්තු තීන්දුව තීරණයක් වුණත් ඒ අවස්ථානුකූලව ඒක කොයි විදිහට වෙනස් වෙන්න ඕනේද අන්න ඒ වගේ අපි ශේෂ්ඨ මට්ටමට ගිහිල්ලා ඒවා ප්‍රවාහනය කරන පාර්ශවකාරුවන් භෝග නිෂ්පාදන වෙළඳපොළට ප්‍රවාහනය කරන අය ඊළඟට ගොවි නිෂ්පාදන කරන අය වෙළඳපොළේ ඒවා හසුරුවන අය තොග බාණ්ඩ හසුරුවන ඒ වගේ සෑම අංශයක්ම සමග කටයුතු කරලා අවශ්‍ය තීන්දුව තීරණ ලබා දීලා ඒක ක්‍රියාත්මක කළ හැකි මට්ටමට අවශ්‍ය යෝජනා අපි ලබා දුන්නා. ඒ වගේම තමයි අපි බැලුවොත් අපි කලින් කතා කළා වගේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ තියෙන වරින් වර එන අභියෝග සෑම වෙලාවකදීම අපි අනිවාර්යෙන්ම ඒ සම්බන්ධයෙන් අපේ අවශ්‍ය අවධානය ඒ කැපවීම යොමු කරලා තියෙනවා ඒ අවශ්‍ය සෑම අවස්ථාවකදීම. හොඳයි. දැන් සාමාන්‍යයෙන් මේ කෘෂි කර්මාන්තයේදී නැත්නම් මේ වෙළඳාමේදී කෘෂි වෙළඳාමේදී අපි බොහෝ වෙලාවට කියන්නේ අතරමැදියා තමයි වැඩිම වාසි ලාභ ගන්න කියලා. හැබැයි මේ කාරණාවේදී අතරමැදියෙක් විදියට ඔබතුමියලාගේ ආයතනයේ කටයුතු කරාට ඒකේ වැඩිම අවධානමක් දරන්නේ දෙපාර්ශ්වයෙන්ම මේ මධ්‍යස්ථව කටයුතු කරන අතරමැදියෙක් වශයෙන් කටයුතු කරන ඔබ. මොකද තීන්දුව తీරන බිම්මට්ටමේ ඒවා දෙනකොට අම්මාකාරයක පරීක්ෂණයක් කළ අවසාන ප්‍රතිඵලයක් විදිහට අදාළ ආයතනවල ඒවා 100%ක්ම ඒ විදිහට නොවුනොත් එහෙම දෙපැත්තෙන්ම විශාල ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. අවසාන වශයෙන් දැන් අපි හුඟක් දේ අද කතා කළා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු සහ පරීක්ෂණ පුහුණු කිරීමේ ආයතනය පිළිබඳව. දැන් හෙට දවසේ දැන් මේ නව කෘෂිකර්ම ප්‍රතිපත්තියත් එක්ක විශාල වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා කිව්වා. එතකොට දැන් අපි වැඩසටහන් ආරම්භන විශේෂයෙන්ම ගොවි ජනතාව බොහොමයක් වගාකරුවන් අපත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ අයට ඔබතුමියට දෙන්න පණිවුඩයක් තියනවාද මේ දේශගුණික විපර්යාස සහ මේ දේවල් එක්ක Tamanගේ ගොවි තැන නැත්නම් කෘෂි කර්මාන්තය සාර්ථක කරගන්න මොන වාගේ ඉවක් නැත්නම් ක්‍රමවේදයක් ඇතුලේ වැඩ කරන්න ඕනේද වගේ කාරණා? ඔව්. දැන් අලුත් කෘෂිකර්ම ප්‍රතිපත්තියත් එක්ක කොයි විදිහටද අපේ සීමිත සම්පත් කළමනාකරණය කරලා රටේ ආහාර සුරක්ෂිතතාවය රකින්න ගම පාරිසරික සමතුලිතතාවයත් අපි ආරක්ෂා කරගන්නේ කොහොමද කියන අභියෝගයට තමයි අපි මුහුණ දීලා තියෙන්නේ. ඒ සඳහා සැලසුම් සකස් කරලා තියෙනවා රජය මගින්. අපි ගොවි ජනතාව සහ සාමාන්‍ය ප්‍රජාව විදිහට අපේ ප්‍රධාන යුතුකම තමයි ඒ අවශ්‍ය අදාළ පාර්ශවකරුවන් විසින් දෙන උපදෙස් මාලාවන් හරියටම ක්‍රියාත්මක කිරීමත් අපිත් සමාජ වගකීමකින් සම්පත් අනිසි පරිහරණයෙන් වැළකීලා පුළුවන් තරම් එකක් තමයි අපි ආහාර අපතේ නොයමන එක උදාහරණයක් විදිහට කිව්වේ. මොකද අපි බොහොම එක බත් පිඟානකට අපි බෙදාගත්තට එතන ශ්‍රමය සම්පත් බොහෝ ප්‍රමාණයක් ඒ වෙනුවෙන් අපි කැප කරලා තියෙනවා. ඒ නිසා අර අපි බත් ටිකක් කාලා කැම ටික අපතේ නොවන බෙදාගෙන
කැම ටික අපතේ නොයනවා වාගේ ඒ පොඩි කාරණාවල ඉඳලා ඊටත් වඩා ගැඹුරින් කල්පනා කරොත් අපි සම්පත් බෙදාගන්නේ කොහොමද? කොයි විදිහටද මේ පරිසරයට හානි නොවන විදිහට ගොවි කටයුතු කෘෂිකාර්මික කටයුතු වල නියැල වෙන්නේ? ඊළඟට ඔය දෙන උපදෙස් මාලාවන් වලට ගරු කරලා කොහොමද අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය රැකෙන විදිහට කටයුතු කරන්නේ? අන්න ඒ පිළිබඳව හොඳ අවධානයෙන් ඉඳලා මේ ඒ පිළිබඳව කටයුතු කරන්න කියලා තමයි මට මේ වෙලාවේ ඉල්ලන්න තියෙන්නේ. හොඳයි. දැන් අවසාන වශයෙන් අපි ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. දැන් අපි කතා කළානේ දැන් මේ ගොවි ජනතාවට තියෙන ප්‍රශ්න ටික ඒවා කොහොමද අදාළ ආයතන වලට අරගෙන යන්නේ කියලා. ඒ වගේම තමයි ඔබතුමිය දැන් අවසාන කාරණාව මතු කරනකොට නැගිච්ච පැනයක් තමයි ආහාර සුරක්ෂිතතාව වගේ දේවල් අපි ඒ වගේම ඔබතුමිය හරි තැනක කිව්වා මේ සම්පත් කළමනාකරණය කියන එක. සීමිත සම්පත් ප්‍රමාණයක් අපිට මේ කළමනාකරණය කරගන්න වෙන්නේ. ගොවි මහත්තුරුන්ගේ අතින් නැත්නම් ගොවි ප්‍රජාව අතින් සිද්ධ වෙන මේ අවභාවිතයන් නැත්නම් වැරදි දේවල් මොනවද හඳුනාගෙන තිබෙන? ඔව් දිනුෂ දැන් අපි අර කොච්චර සාමාන්‍යයෙන් අපි දෙන උපදේශක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුත් ගොවි ජන සේවා ඒ වගේ අදාළ පාර්ශ්වනේ යායක් වගා කරනකොට එකවර වගා බිම් සැකසීම් කටයුතු පටන් ගන්න එකවර වගා කන්නේ ආරම්භ කරන්න ඒ වගේ දේවල්. හැබැයි මොකද එක පාර්ශ්වයක් හරි ඒ අදාළ උපදේශ වලට පිටින් වගා කටයුතු කරන්න පටන් ගත්තොත් අර ජල සම්පාදනයේදී වැඩි ප්‍රමාණයක් ජලය අපතේ යෑමක් සිද්ධ වෙනවා. මොකද අර අලුතෙන් වගාව පටන් ගන්න ගොවි මහත්තයාටත් අපි වතුර දෙන්න ඕනේ නිසා. ඒ විදිහටම තමයි මේ පලිබෝධ නාශක භාවිතා කිරීමේදී දැන් නම් ඒ පිළිබඳව රජයෙන් වෙනස් තීරණ ප්‍රතිපත්ති තීරණ අරගෙන තියෙනවා. ඒ වගේ ගොවි මහත්තුරුන්ගේ අතිනුත් තියෙන ඒ වගේ එක සමහර ප්‍රදේශවලට වඩා සුදුසු භෝග ප්‍රභේද තියෙනවා. ඉතින් මේ පසට හරියන ප්‍රභේද ඊළඟට පොහොර නම් පොහොර නිර්දේශ ක්‍රියාත්මක කරන එක ඒ වගේ අන්න ඒ කටයුතු වඩා වැඩි අවධානයක් යොමු කළොත් මම හිතන්නේ සම්පත් අනිසි පරිහරණය අපිට හැකිතාක් දුරට අවම කරගන්න පුළුවන්. හොඳයි. දැන් මේ කාබනික පොහොර භාවිතයට කොහොමද මේ යම් ආකාරයක දායකත්වයක් තියෙනවද ඔබතුමීගේ ආයතනයේ? ඔව් කාබනික පොහොර භාවිතය පිළිබඳව තියෙන රජයෙන් ගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අපේ ආයතනයනුත් අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙනවා අනිකුත් පාර්ශවකරුවන් වගේම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම ඒවා යොදන ආකාරය මොකද කාබනික වගාවෙම නියැලුණු ගොවි ප්‍රජාවක් අපිට ඉන්නවා වුණත් සම්පූර්ණයෙන්ම කාබනික වගාව අපේ බහුතරයක් වූ ගොවි ප්‍රජාවට අලුත් දෙයක්. ඉතින් ඒ වගේම තමයි ඒ සම්පූර්ණ භූමි ප්‍රමාණයට අවශ්‍ය කරන කාබනික පොහොර නිෂ්පාදනය කරගන්න අවශ්‍ය මූලික ද්‍රව්‍ය. ඒවා සපයා ගැනීම කරන්න ඕන. නියමිත ප්‍රමිතියෙන් යුතු පොහොර නිෂ්පාදනය කරගන්න ඕන. ඒවා අවශ්‍ය පරිදි පසට යොදන්න ඕන. මොකද ඒවා එක පස්සේ භෝග වලින් ඒවා අවශෝෂණය කර ගැනීමේ හැකියාව අනුව අපි දාන කාලවකවානු සහ ප්‍රමාණයන් වෙනස් වෙන නිසා. ඒ දැනුම ගොවි ජනතාවට ඔබතුමියන්ලගේ ආයතනය ලබා දෙනවා. අපි අපේ අවධානය යොමු කළ ගොවි මහතුන් විදිහට ඔවුන්ගේ අවධානය යොමු යුතු කරුණු මොනවද? පොහොර නිෂ්පාදනය කරන පුද්ගලයන් සහ ආයතන ඒ සම්බන්ධයෙන් ගත යුත්තේ මොන වගේ සලකා බැලිය යුතු කරුණු මොනවද? ඒ වගේම තමයි රජයේ ආයතන විදිහට ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට මේ ගැන මොන වගේ අවධානයක්ද යොමු කරන්න ඕන? ඒ සඳහා ගන්න පුළුවන් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව අපි මෙතෙක් කරලා තියෙන අධ්‍යයන ආදියත් විමසීමට ලක් කරලා ඒ අවශ්‍ය යෝජනා ආදිය අදාළ පාර්ශවකරුවන්ට ලබා යොමු කරලා තියෙනවා. හොඳයි. අද අපි කතා කළේ මේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ කාර්යභාරයත් එක්ක මේ පාරිසරික විපර්යාස නැත්නම් මේ දේශගුණික විපර්යාස වලට අපි කොහොමද ඔරොත්තු දීලා අපේ වගා කටයුතු කරගෙන යන්නේ කියන කාරණාව. බොහොම ස්තුතියි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ගීතානි සමරසිංහ මහත්මිය ආයුබෝවන්. අද මිත්‍රනි මෙබඳුම ජීවිතාර්ථ වැඩසටහනකින් අපි යලිත් දෙනක හමු වෙමු. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.
අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා වියලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිට බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේකට සවි ශක්තිය අයදින දසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි දසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි ගලනා ඇල දොල වැඩෙනා ගහ කොළ සත් වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීද ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ දසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි දසක සිසාරා සරණ චාරිකාවයි